අවදානමයි අපි සමාජාතීය කලාප සමතුලිතතාවයට අදාළ සිද්ධාන්ත ඊයේ සාකච්ඡා කරා. කලින් වීඩියෝ එකේ ඒදී මම සිද්ධාන්ත අවසානයේදී ඔයගොල්ලන්ට ගැටලු පහක් ලබා දුන්නා ඔයගොල්ලන්ට ඉස්සරහ තියන්න කියලා. මම මේ වීඩියෝ එකේදී ගණන් දෙකක් සාකච්ඡා කළා. ගණන් තුනක් අපිට තියෙනවා සාකච්ඡා කරන්න. ඒ ගණන් තුන සාකච්ඡා කරලා සමාජාතීය කලාප සමතුලිතතාවයේ තව සිද්ධාන්තයක් තියෙනවා ද්‍රාවක නිස්සාරණය. ඒ කොටසත් අපි අද බලමු. මේ වීඩියෝ එකේ මම බලාපොරොත්තු වෙන්නේ ඊයේ ලබා දීපු උතුරු ගණන් තුන සාකච්ඡා කරන්න සහ ද්‍රාවක නිස්සාරණයේ සිද්ධාන්ත ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. ඊට පස්සේ ආයේ වීඩියෝ එකක් කරනවා සමාජාතීය කලාප සමතුලිතතාවය ආශ්‍රිතව තියෙන පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා අපි පියවර ඉස්සරහට යනවා. ඊයේ අපි දීපු ගණන් පහෙන් ගණන් දෙකක් සාකච්ඡා කරලා අවසන් අපිට තියෙන්නේ තුන්වෙනි ගැටලුව සාකච්ඡා කරන්න. මේකත් කලින් ගාන වගේම තමයි අපි හදපු පළවෙනි ගානේදී එක් එක් කලාපවල විශේෂයෙන්ම ජලය සහ CCl4 කලාපවල M ද්‍රාවක ව්‍යාප්ත වුණාට පස්සේ එක් එක් කලාපවල M ගේ සාන්ද්‍රණය ලබා දුන්නා. අපිට ඒ ගණනය කිරීම ඉතාම සරලව සිදු කරන්න පුළුවන්. මොකද එක් එක් කලාපවල සාන්ද්‍රණ ලබා දීලා තියෙන නිසා කිසිම ගැටලුවකින් තොරව ගාන තාම පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්කම තිබුණා. දෙවෙනි ගැටලුවේදී පොඩ්ඩක් ඊට වඩා සංකීර්ණ කරලා තිබ්බා. ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාප තුල ව්‍යාප්ත වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය සොයා ගැනීම සඳහා අපිට කාර්යයක් කිරීමට සිදු වුණා. ඒ කාර්යය තමයි එක් එක් කලාපවල දී වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය සොයා ගැනීමට සාන්ද්‍රණය දන්න HCl සමග අනුමාපනය කිරීමක් සිදු වුණා. ඒ අනුමාපනය කිරීමේදී වැය වෙච්ච HCl පරිමාව භාවිතා කරලා එක් එක් කලාපවල ව්‍යාප්ත වෙලා තියෙන ඇමෝනියා මවුල සංඛ්‍යාවන් සොයාගෙන එක් එක් කලාපවල ඇමෝනියා වල සාන්ද්‍රණය සොයා ගැනීමට හැකියාවක් තිබුණා. තුන්වෙනි ගැටලුවේදී වෙනසකට සිදු වෙලා තියෙන්නේ අනුමාපනය කිරීම සඳහා භාවිත කරන අම්ලයේ පමණයි. ඒක තමයි වෙනස් කිරීම සිදු කරේ. දෙවෙනි ගැටලුවේදී ඇමෝනියා ප්‍රමාණය සොයා ගැනීමට භාවිත කරන අනුමාපන ක්‍රියාවලියට භාවිත කරන HCl. ඒදී අපි දන්නවා ඇමෝනියා සහ HCl රසායනික ප්‍රතික්‍රියා කරන ස්ටෝකියමික අනුපාතය 1:1 අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරන්නේ. තුන්වෙනි ගැටලුවේදී අනුමාපනය සඳහා භාවිත කරන අම්ලය වෙනස් කිරීමක් කළා. ඒ සඳහා භාවිත කරන සල්ෆියුරික්. බලමු එතකොට ස්ටෝකියමික අනුපාතයේ පොඩි වෙනසක් එතනද වෙනවා. අපි බලමු මේ වගේ ගානක් මේ අනුමාපනය කිරීම සඳහා සල්ෆියුරික් භාවිත කළොත් කොහොමද හදන්නේ කියලා. මේකේදී මම ගාන පොඩ්ඩක් මම නැවත කියවන්නම්. ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අතර ඇමෝනියා ව්‍යාප්ත වී ගතික සමතුලිතතාවයේ පවතී. ජලය කලාපයෙන් ඒ කියන්නේ ගතික සමතුලිත අවස්ථාවට පත් වුණු පද්ධතියේ තියෙන ස්තර දෙකකට වෙන් වෙනවනේ. ජලය සහ CCl4 කියන ද්‍රාවක. ඒ ද්‍රාවක දෙක හරහා තමයි ඇමෝනියා ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. ජලය කලාපයෙන් ඒ සමතුලිත වෙච්ච කලාප දෙකේ ජලය කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් උදාසීන කිරීමට 0.1 ඝන ඩෙසිමීටරයට මවුල සල්ෆියුරික් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 20ක් වැය වෙලා තියෙනවා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයෙන් වෙනම ඝන සෙන්ටිමීටර් 10ක් උඩටගෙන එය උදාසීන කිරීම සඳහා 0.1 ඝන ඩෙසිමීටරයට මවුල සල්ෆියුරික් ද්‍රාවණයක් භාවිත කළොත් එයින් වැය වෙලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි. ඒකදී අපි අහන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ ජලය අතර ව්‍යාප්ත සමනලකය සොයන්න කියන කාරණා. අපි දැන් රූප සරණක් කරලා බලමු. එදී ජලය සහ CCl අතර තමයි ඇමෝනියා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. එතනදී ජලය සහ CCl4 එකිනෙක මිශ්‍ර වෙන්නේ නැති නිසා එකිනෙක ස්පර්ශව පවතින ආකාරයෙන් ස්තර දෙකකට වෙනවීමක් සිදු වෙනවා. මෙන්න මේ ආකාරයට ජලය කලාපය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය එකිනෙක වෙනවීමක් සිදු වෙනවා. ජලය සහ CCl4 මේ කලාප දෙක අතර තමයි ඇමෝනියා ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවට පත් වෙලා තියෙන්නේ. මේ එක් එක් කලාපවල ඇමෝනියා ව්‍යාප්ත වන ප්‍රමාණයන් ප්‍රබලවතින්නේ මේ එක් එක් කලාප තුලදී ඇමෝනියා වල ව්‍යාප්ත සම්බන්ධය අනුව. මේ සිදුවන ක්‍රියාවලිය තමයි මේ ගතික සමතුලිත අවස්ථාවට පත් වෙච්ච පද්ධතියේ මුලින්ම ජලය කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් මේ අනුමාපන ක්‍රියාවලියට භාවිත කරලා තියෙනවා. ඝන සෙන්ටිමීටර් 10ක් වෙනම අනුමාපන ප්ලාස්ටික් එකට අරගෙන මේ ඝන සෙන්ටිමීටර් 10ක ප්‍රමාණය අනුමාපනය කරලා තියෙනවා. සාන්ද්‍රණය දන්න ඒ කියන්නේ 0.1 ඝන ඩෙසිමීටරයට මවුල සල්ෆියුරික් ද්‍රාවණයක් සමග. සල්ෆියුරික් ද්‍රාවණයක් සමග අනුමාපනය කරුවාම වැය වෙලා තියෙන පරිමාණ ඝන සෙන්ටිමීටර් 10 තියෙන ඇමෝනියා උදාසීන කිරීම සඳහා වැය වෙලා තියෙන සල්ෆියුරික් පරිමාණ
ඝන සෙන්ටිමීටර් 20ක ප්‍රමාණයක් කියලා ලැබිලා තියෙනවා. ඝන සෙන්ටිමීටර් 20. ඒ සිදුවන්නේ ජලය කලාපය තුල පවතින ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත ඇමෝනියා බාෂ්පික බැවින් අනුමාපනය කරන ආම්ලික සල්ෆියුරික් සමග රසායනික ප්‍රතික්‍රියා කරනවා. එෙහිදී මේ ඝන සෙන්ටිමීටර් 10 තුල අන්තර්ගත ඇමෝනියා සම්පූර්ණයෙන් උදාසීන කිරීම සඳහා සල්ෆියුරික් පරිමාව ඝන සෙන්ටිමීටර් 20ක්. එෙහිදී අපිට පුළුවන් මේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත සල්ෆියුරික් දැරිච්ච මවුල සංඛ්‍යාව වශයෙන් 10ක් තුල අන්තර්ගත ඇමෝනියා මවුල සංඛ්‍යාව හොයලා ජලය කලාපය තුල තියෙන ඇමෝනියා සාන්ද්‍රණය හොයාගන්න. දෙවෙනි අවස්ථාවේදී කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල අන්තර්ගත තවත් ඝන සෙන්ටිමීටර් 10ක පරිමාවක් වෙනම වෙන් කරලා අරගෙන එයාව උදාසීන කරලා තියෙනවා 0.1 ඝන ඩෙසිමීටරයට මොන සාන්ද්‍රණයක් පවතින සල්ෆියුරික් ද්‍රාවණයක් සම. එහිදී වැයලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 10ක ප්‍රමාණය. ඒ තමයි ගානේ රූපසරහන. අපි දැන් ගැටලුව විසඳන ආකාරය මේ බලාපොරොත්තු තමයි මුලින් ජලය කලාපය මේ උෂ්ණත්වය තුළදී ජලය කලාපයට ව්‍යාප්ත වෙලා තියෙන ඇමෝනියා සාන්ද්‍රණය මම ඒ නිසා ඒක වෙන සඳහන් කරමු. ජලය කලාපය තුළ ඇමෝනියා සාන්ද්‍රණය සෙවි මේ විදිහට ලියලා සඳහන් කරලා අපි මොකද්ද කරන්න යන්නේ කියන කාරණාව සඳහන් කරලා අපි ගැටලුව විසඳන්න ගියා. මේ සිදුවන කාරණා මොකද්ද? සල්ෆියුරික් සමග ප්‍රතික්‍රියා කරන්නේ ජලය කලාපය තුළ අන්තර්ගත ඇමෝනියා. ඒ නිසා එතන ප්‍රතික්‍රියාව පිළිම පිළිගන්න ඕන සල්ෆියුරික් ජලීය සල්ෆියුරික් සහ ඇමෝනියා තමයි රසායනික ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒකේ ප්‍රතිඵලය වශයෙන් ඇමෝනියම් සල්ෆේට් ලබා ගන්න පුළුවන්. එතන NH4 twice ප්‍රතික්‍රියා සරලව දුරු කරලා එන් පරමාණු දෙකක් තියෙන නිසා එතන ඇමෝනියා ඉස්සරහට දෙකේ ලක්කමක් දාන්න ඕන. ප්‍රතික්‍රියා තුරු දැන් මේලන් පැහැදිලිවම පේනවා සල්ෆියුරික් සහ ඇමෝනියා ප්‍රතික්‍රියා කරන ස්ටොයිකියමික අනුපාතයෙන් 1:2යි කියලා. අපිට දැන් මෙතනදී ගන්න පුළුවන් ඒ ඇමෝනියා උදාසීන කිරීම සඳහා වැය වෙච්ච වැය වූ සල්ෆියුරික් මෝල සංඛ්‍යාව. වැය වූ සල්ෆියුරික් මෝල සංඛ්‍යාව ඝන සෙන්ටිමීටර් 1000 ඝන සෙන්ටිමීටර් 1000 ප්‍රසාරණය දශම එකක් නිසා 1000ක් තුල අන්තර්ගත මෝල සංඛ්‍යාව දශම එකයි. 1000ක් තුල අන්තර්ගත මෝල සංඛ්‍යාව දශම එකයි. එයින් වැයලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 20යි. එතකොට මේක බිඳුවට බිඳුව කපලා ගියාම අපිට එනවා මෙතනදී ප්‍රකාශ මෝල සංඛ්‍යාව වශයෙන් 2 වැඩි කිරීම 10 ඍණ 3ක ප්‍රමාණය. මේක තමයි වෙච්ච සල්ෆියුරික්. අනුපාතය 1:2ක් නිසා ඒ ඝන සෙන්ටිමීටර් 10 තුල අන්තර්ගත ඇමෝනියා මෝල සංඛ්‍යාව කියන්නේ වැයවිච්ච මෝල සංඛ්‍යාව වගේ දෙගුණයක ප්‍රමාණය. එතනදී අපිට සඳහන් කරන්න පුළුවන් ඝන සෙන්ටිමීටර් 10ක පරිමාණයක් තමයි වෙන් කරලා ගත්තේ. ඒ 10 තුල ඇති 10 තුල ඇති ඇමෝනියා මෝල සංඛ්‍යාව. ඝන සෙන්ටිමීටර් 10 තුල පවතින ඇමෝනියා මෝල සංඛ්‍යාව අපිට එනවා 2 වැඩි කිරීම 10 ඍණ 3 කියන. මේක දෙකෙන් වැඩි කරන්න ඕන ත්‍රිගුණයක් වෙන නිසා ඇමෝනියා 4 වැඩි කිරීම 10 ඍණ 3 ප්‍රමාණයක් එනවා. අපිට දැන් හොයන්න පුළුවන් ජලය කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය. මේ මෝල් සංඛ්‍යාව ව්‍යාප්ත වෙලා තියෙන ඝන සෙන්ටිමීටර් 10යි. ඝන සෙන්ටිමීටර් 10ක් තුල ව්‍යාප්ත වෙලා තියෙන මෝල් සංඛ්‍යාව 4 වැඩි කිරීම 10 ඍණ 3ක්. සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත මෝල් සංඛ්‍යාව. අපිට සාන්ද්‍රණය වශයෙන් එනවා 0.4යි ඝන ඩෙසිමීටරයට මොළ කියනවා. මම මේ தත්ත්වය වෙනම තියාගෙන ඊගාවට බලාපොරොත්තු වෙනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුල CCl4 කලාපය තුල ඇමෝනියා සාන්ද්‍රණය. මේකෙත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත ඇමෝනියා සමග තමයි සල්ෆියුරික් ප්‍රතික්‍රියාව කරන්නේ. මේ ප්‍රතික්‍රියාව කරන අනුපාතය අපි කලින් සඳහන් කරා 1:2 අනුපාතයෙන් කියන්නේ අපි කෙලින්ම ගැටලුවට යමු. ආය අමුතුවෙන් ප්‍රතික්‍රියාව ලියන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට කෙලින්ම ගන්න පුළුවන් මේ අවස්ථාවේදී වැයවන සල්ෆියුරික් මෝල් සංඛ්‍යාව. වැයවන සල්ෆියුරික් මෝල් සංඛ්‍යාව ඝන සෙන්ටිමීටර් 1000ක් තුල අන්තර්ගත මෝල් සංඛ්‍යාව 0.1යි. වැයවලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි. එතනදී මෝල් සංඛ්‍යාව වෙනවා. මෙතන බිඳුවට බිඳුව කැන්සල් වුණාම 1 වැඩි කිරීම 10 ඍණ 3ක ප්‍රමාණයක් කියනවා. සල්ෆියුරික් මෝල් සංඛ්‍යාව. ඒ උදාසීන කරේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල තියෙන ඇමෝනියා. ඉතින් අපිට පුළුවන් මේ ඝන සෙන්ටිමීටර් 10 තුල
ඝන සෙන්ටිමීටර් 10 තුල පවතින ඇමෝනියා මෝල් සංඛ්‍යාව හොයාගන්න. වැයවිච්ච සල්ෆියුරික් මෝල් සංඛ්‍යාවගේ දෙගුණයක ප්‍රමාණයක් තමයි ඝන සෙන්ටිමීටර් 10 තුල තියෙන ඇමෝනියා මෝල් සංඛ්‍යාව කියලා කියන්නේ. දෙක වැඩි කිරීම 10/3යි. අපිට දැන් හොයන්න පුළුවන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල ඇමෝනියා සංඛ්‍යාව. මේ මෝල් සංඛ්‍යාව ව්‍යාප්ත වෙලා තියෙන ඝන සෙන්ටිමීටර් 10ක සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල තියෙන ප්‍රමාණය. ඝන සෙන්ටිමීටර් 10ක් තුල ඇමෝනියා තියෙන ප්‍රමාණය දෙක වැඩි කිරීම 10/3යි. සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක් තුල තියෙන ප්‍රමාණය. අපිට එනවා මෙතනදී 0.2 ඝන ඩෙසිමීටරයට මෝල් කියලා. උෂ්ණත්වය නියත වෙන අවස්ථාවේදී අපි ඒක සඳහන් කරනවා නම් හොඳයි. උෂ්ණත්වය නියත විට උෂ්ණත්වය නියත අවස්ථාවේදී KD සඳහා අපිට ලැබෙන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ ජලය අතර ව්‍යාප්ත සංවේගය යහන්නේ ඇමෝනියාව. ඒ නිසා අපිට හොයන්න සිද්ධ වෙනවා මුලින් සඳහන් කරලා තියෙන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් නිසා CCl2 කලාපය තුළ ඇමෝනියා සාන්ද්‍රණය සහ ජලයේ කලාපය තුළ ඇමෝනියා සාන්ද්‍රණය ගන්න. එතන KD යගේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුළ ඇමෝනියා සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මවුල. ජලයේ කලාපය තුළ ඇමෝනියා සාන්ද්‍රණය 0.4යි ඝන ඩෙසිමීටරයට මවුල. අවසාන වශයෙන් අපිට KD සඳහා ලැබෙන පිළිතුර භාගයයි කියන. මේ தත්ත්වයෙන් සඳහන් වෙන්නේ දැන් මෙතන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් උඩදී. ජලය කියන්නේ පහදී. ඒ නිසා වැඩි භාගයක් සඳහන් වෙලා තියෙන ජලයේ කලාපයට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සාපේක්ෂව ජලයේ කලාපය තුළ ඇමෝනියා දිනන ප්‍රමාණය වැඩි කියලා මේ ගණිතය ගැටලුවලින් සඳහන් වෙලා තියෙනවා. දත්ත අණුව සඳහන් වෙන කාරණාව අනුව කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයට වඩා දෙගුණයක ප්‍රමාණයක් ජලයේ කලාපය තුළ ඇමෝනියා දිනලා තියෙනවා. මේක උඩයට මාරු කරලා අපි KD ප්‍රකාශන හෙවුවා නම් ජලයේ කලාපය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය අතර KD හෙවුවා නම් මේ උත්තරේ උඩයට මාරු වෙලා KD ස්ථානයේ වෙනගේ 2 කියලා ලැබෙන්න හැකියාවක් තියෙනවා. හතරවෙනි ගැටලුවට යන්න. මම හිතනවා තුන්වෙනි ගැටලුවේදී ඕගලන්ට පැහැදිලි වෙන්න ඇති කොහොමද ගැටලුවට විසඳුම ලබා ගන්න ආකාරය කියලා. ප්‍රශ්න තියෙනවා අපි වෙනම සාකච්ඡා කරමු. හතරවෙනි ගැටලුව තියෙන්නේ ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අතර අයඩින් ව්‍යාප්ත වෙලා ගතික සම්තුලිත අවස්ථාවේ පවතී. ජලයේ කලාපයේ ඝන සෙන්ටිමීටර් 10ක් උදාසීන කිරීමට 0.1 ඝන ඩෙසිමීටරයට මවුල සෝඩියම් තවසල්ෆේට් ඝන සෙන්ටිමීටර් 20ක් ලැබෙන අතර කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයේ ඝන සෙන්ටිමීටර් 10ක් උදාසීන කිරීමට 0.1 ඝන ඩෙසිමීටරයට මවුල සෝඩියම් තවසල්ෆේට් ඝන සෙන්ටිමීටර් 10ක් වැයලා තියෙනවා. ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අතර අයඩින් ව්‍යාප්ති සම්මුඛය සොයන්න. මේක තමයි ගැටලුව. අපි දැන් බලමු මේ ගැටලුවට විසඳුම ලබා ගන්න ආකාරය. මේ තත්ත්වවලට අදාළ මේ රූප සරණක් මෙන්න අරගන්න. ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් එකිනෙක මිශ්‍ර වීමක් සිදු වෙන්නේ නැහැ. ස්පර්ශ වීමක් පමණ සිද්ධ වෙන්නේ. මේ කලාප දෙක පුරාවටම අයඩින් ව්‍යාප්ත වෙලා ගතික සම්තුලිත අවස්ථාවට පත් වෙලා තියෙනවා. මේකේ අනුමාපන ක්‍රියාවලියක් තමයි සිදු කරලා තියෙන්නේ. මේ කියන්නේ ජලයේ කලාපය, කියන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය. මේ කලාප දෙක අතර අයඩින් ව්‍යාප්ත වෙලා ගතික සම්තුලිත අවස්ථාවට පත් වෙලා තියෙනවා. ඒ විදිහට උපරිම අවස්ථාවෙන් දිනුවාට පස්සේ එක් කලාපවල ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපවල දිය වෙලා තියෙන අයඩින්ගේ සාන්ද්‍රණය සොයා ගැනීම සඳහා ඒ අයඩින් රසායනික ප්‍රතික්‍රියා කරන සෝඩියම් තයෝසල්ෆේට් සමග අනුමාපන ක්‍රියාවලියක් සිදු කරලා තියෙනවා. ඒකෙ මුලින්ම මේ ජලයේ කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් වෙන් කරලා අරගෙන ජලයේ කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් වෙන් කරලා අරගෙන සාන්ද්‍රණය ගන්න. يعني 0.1 ඝන ඩෙසිමීටරයට මවුල 0.1 ඝන ඩෙසිමීටරයට මවුල සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණය Na2H2O3 ද්‍රාවණයක් පාවිච්චි කරලා අනුමාපනය කරුවාම සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 20ක ප්‍රමාණයක් වැයලා තියෙනවා. සෝඩියම් තවසල්ෆේට් ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 20ක ප්‍රමාණයක් වැයලා තියෙනවා. ඒ වගේම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක පරිමාණයක් වෙන් කරලා අරගෙන එම ද්‍රාවණය සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වන සෝඩියම් තයෝසල්ෆේට් ද්‍රාවණයක් සමග අනුමාපනය කෙරුවාම එහි වැයලා තියෙන සෝඩියම් තවසල්ෆේට් පරිමාව ඝන සෙන්ටිමීටර් 10ක්.
මේ තමයි මේ ගානේ අදාළ දත්ත නිරූපණය කරන ආකාරය. අපි එක් එක් කලාප අයඩින්ගේ ව්‍යාප්ති සංවර්ගයේ සෙවීම සඳහා ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාප තුළදී අයඩින්ගේ සාන්ද්‍රණය සොයන ආකාරය සලකා බලමු. අපි මුලින්ම ගන්නම් ජලයේ කලාපය තුල. ජලය කලාපය තුල අයඩින්ගේ සාන්ද්‍රණය සෙවීම. ජලය කලාපය තුල අයඩින්ගේ සාන්ද්‍රණය සෙවීම. ජලය කලාපය තුල අයඩින්ගේ සාන්ද්‍රණය සොයන ආකාරය. මේදී ජලය කලාපයට ව්‍යාප්ත වුණු අයඩින් ඉස්සෙල්ලා කිව්වා වගේ පොටෑසියම් අයඩයිඩ් ද්‍රාවණයක් තුල තමයි ජලීය අවස්ථාවේ අයඩින් දිය කරන්නේ. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. අයඩින් ජලය කලාපය තුල කොච්චරක් දියලා තියෙනවද කියන එක හොයන්න වෙන්නේ අයඩින් සමග සෝඩියම් තවසල්ෆේට් අතර සිදුවන අනුමාපනය පාවිච්චි කරලා. මේදී ඔක්සිකරණ ඔක්සියන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා අයඩින් සහ තවසල්ෆේට් අයන අතර. මෙතනදී තවසල්ෆේට් අයන ඔක්සිකරණය වෙනවා S4O6 2- අයනය බවට. අයඩින් ඔක්සිහරණය වෙනවා I- අයනය බවට. මම මුලින්ම මේ රෙඩොක්ස් ප්‍රතික්‍රියාව ලියලා ඉන්නම්. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව වෙන්නේ තයෝසල්ෆේට් අයන S2O3 2- අයන ඔක්සිකරණයට ලක් වෙනවා මේ වෙලාවේදී S4O6 2- අයනය බවට. මෙතන සල්ෆර් පරමාණු හතරක් තියෙන නිසා වෙනට අපි එකක් දාන්න ඕනේ. එතකොට O පරමාණු 3යි. සල්ෆර් පරමාණු හතර ප්‍රතික්‍රියාවට සහභාගී වෙලා තියෙන නිසා සල්ෆර් පරමාණු හතරේ ඔක්සිකරණාංකය හොයන්න ඕන. සල්ෆර් පරමාණු හතරේ ඔක්සිකරණාංකය මෙතනදී ධන 10යි. මෙතන සල්ෆර් පරමාණු හතරම මෙතන O පරමාණු 6න් එක O පරමාණුක ඍණ 2යි, ඍණ 2 වහයක් ඍණ 12යි. එහා පැත්තට ගෙනිච්චාම 12යි, 12න් මේ ආරෝපණය අඩු වුණාම ධන 10යි. ඔක්සිකරණාංකය සල්ෆර් පරමාණු හතරම. මෙතන සල්ෆර් පරමාණු හතරම ගත්තොත් O පරමාණු 3 වලත් 6යි. එතන දෙනවා ඍණ 2 වහයක් ඍණ 12යි. ඍණ ආරෝපණ තියෙනවා ඍණ 2 ව 2ක් ඍණ 4යි. එහා පැත්තට ගියාම 12න් 4ක් අඩු වුණාම ධන 8යි. මේ තමයි ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඊළඟට ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව මම කියන්නම්. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඒදී අයඩින් ඔක්සිහරණයට ලක් වෙනවා දෙකක් I- බවට. එතන අයඩින් පරමාණු දෙකම ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ආකාරය නිරූපණය කරලා තියෙනවා. එතන අයඩින් පරමාණු දෙකේම ඔක්සිකරණාංකය ඍණ 2යි. එතන අයඩින් ඔක්සිකරණාංකය 0. මෙතන ඔක්සිකරණාර්ධ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන උවාදා තියෙනවා දෙකක්. මෙතනත් ධන 8 ඉඳන් ධන 10 දක්වා ඔක්සිකරණය වෙලා තියෙන නිසා මෙතන බිඳුවේ ඉඳන් ඍණ 2 දක්වා ඔක්සිහරණය වෙලා තියෙන නිසා මෙතන උවාදා තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක්. තමයි දෙවෙනි අර්ධ ප්‍රතික්‍රියාව. ඉලෙක්ට්‍රෝන ගාන සමාන. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවේ ඉලෙක්ට්‍රෝන ගාන සමාන නිසා මේ සමීකරණ දෙකම අපි සාමාන්‍ය පරිදිම දුරු කරලා ඒ දෙන්නගේ ස්ටොයිකියුම් සම්බන්ධය හොයන්න පුළුවන්. ඔයාලට පැහැදිලිවම පේනවා ඉලෙක්ට්‍රෝන සමාන නිසා අයඩින් සහ මේ තයෝසල්ෆේට් අන්තර්ගත සමීකරණ දෙක එකතු කරගුවාම සාමාන්‍ය විදිහට අයඩින්ට තයෝසල්ෆේට් අනුපාතය S2O3 2- අනුපාතය වෙන තයෝසල්ෆේට් ඉස්සරහින් තියෙන දෙකේ ඉලක්කම අයඩින් ඉස්සරහින් තියෙන එකේ ඉලක්කම නිසා ස්ටොයිකියුම් අනුපාතය 1:2 වෙනවා. වෙන පොදු ප්‍රතික්‍රියාව එක් එක් කලාප වල සිදුවනවා. ජලය කලාපය තුළ විතරක් නෙවෙයි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුළ සිදුවන පොදු ප්‍රතික්‍රියාවේ මම මුලින්ම ජලය කලාපයට ගන්නම්. වැය වෙච්ච මේ ක්‍රියාව නිසා වැය වුණු සෝඩියම් තයෝසල්ෆේට් පරිමාණය. මම හිතාගන්න මෝල් සංඛ්‍යාවට හොයන්න පුළුවන්. මෝල් සංඛ්‍යාව ඝන සෙන්ටිමීටර් 1000 ඝන සෙන්ටිමීටර් 1000ක අන්තර්ගත මෝල් සංඛ්‍යාව මෝල් 0.1යි. වැය වෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 20යි. ඒකට කැන්සල් වුණාම 2 වැඩි කිරීම 10යි ඍණ 3යි මෝල් සංඛ්‍යාව කියන්නේ. සෝඩියම් තවසල්ෆේට් වැය වෙච්ච මෝල් සංඛ්‍යාවගේ අර්ධයක ප්‍රමාණයක් තමයි අයඩින් පවතින්නේ. ඒ නිසා අපිට ගන්න පුළුවන් ඝන සෙන්ටිමීටර් 10ක් තුල ඇති ඝන සෙන්ටිමීටර් 10ක් තුල ඇති අයඩින් මෝල් සංඛ්‍යාව එකකින් භාගයක්. තවසල්ෆේට් ප්‍රමාණයෙන් භාගයක්. භාගය වතාවක් 2 වැඩි කිරීම 10 ඍණ 3යි. එතකොට මෝල් සංඛ්‍යාව වෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 3යි කියන. මේ තමයි
ජල කලාපය තුළ තියෙන ඝන සෙන්ටිමීටර් 10ක තියෙන අයඩීන් මවුල සංඛ්‍යාව. ඒ නිසා අපිට ගන්න පුළුවන් ජලය තුළ අයඩීන්ගේ සාන්ද්‍රය. මේ මවුල දාන අන්තර්ගත වෙලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 10ක. ඝන සෙන්ටිමීටර් 10ක් තුළ තියෙන ප්‍රමාණය එක වැඩි කිරීම 10 වෙන තොරනම් සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් තුළ තියෙන ප්‍රමාණය 10ක් තුළ තියෙන ප්‍රමාණය සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුලද. ඊළඟට මගේ බලාපොරොත්තුව ඉදමාංකයට කියලා කියන්න. ඊළඟට මම යනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල අයඩීන් සාන්ද්‍රණය සෙවි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල අයඩීන් සාන්ද්‍රණය සෙවි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුලත් සිදුවන්නේ මේ ඝන සෙන්ටිමීටර් 10 තුල අන්තර්ගත අයඩීන් සෝඩියම් තවසල්ෆේට් සමගම ප්‍රතික්‍රියාව සිදුවීම. එතන ඉස්සෙල්ලා සඳහන් කරපු ඔක්සිජන් ඔක්සිජන් අර්ධ වික්‍රියා ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. අපි නැවත එම ඔක්සිජන් අර්ධ වික්‍රියා ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ගාන ඊටම අරන් යන්න පුළුවන්. ප්‍රතික්‍රියාව සිදු වෙන එකම ආකාරය නිසා මම කෙලින්ම ගන්න එම කලාපය තුළ වැයෙච්ච සෝඩියම් තවසල්ෆේට් මෝල් සංඛ්‍යාව වැය වූ සෝඩියම් තවසල්ෆේට් මෝල් වැයෙච්ච සෝඩියම් තවසල්ෆේට් මෝල් ගන්න එනවා. ඝන සෙන්ටිමීටර් 10ක අන්තර්ගත මවුල සංඛ්‍යාව 0.1යි වැයලා තියෙන පරිමාව ඝන සෙන්ටිමීටර් 10යි. එතකොට කපලා ගියාට පස්සේ අපිට එනවා එක වැඩි කිරීම 10 වෙන 3යි මවුල සංඛ්‍යාව එක වැඩි කිරීම 10 වෙන 3යි. අනුපාතය එකට දෙයක් නිසා ඝන සෙන්ටිමීටර් 10 තුල අයඩීන් මවුල සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන්. ඝන සෙන්ටිමීටර් 10 තුල අයඩීන් මවුල සංඛ්‍යාව. අයඩීන් මවුල සංඛ්‍යාව කියන්නේ සෝඩියම් තවසල්ෆේට් මවුල සංඛ්‍යාවේ වර්ගයක්. ඒ කියන්නේ භාග්‍ය වතාවක් එක වැඩි කිරීම 10 වෙනයි මවුල. එතනින් අපිට එනවා 0.5 වැඩි කිරීම 10 වෙන 3යි මවුල කියනවා. මේ තමයි ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත අයඩීන් මවුල සංඛ්‍යාව 0.5 වැඩි කිරීම 10 වෙන 3ක් කියලා. අපිට එතන ගන්න පුළුවන් CCl4 තුල අයඩීන් හි සාන්ද්‍රය. මේ මවුල සංඛ්‍යාව තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත මවුල සංඛ්‍යාව 0.5 වැඩි කිරීම 10 වෙන 3යි. සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත මවුල සංඛ්‍යාව. මෙතනදී කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුල තියෙන අයඩීන්ගේ සාන්ද්‍රණය 0.05යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා එනවා. මම මේක දෙවෙනි සමීකරණය කියලා කියන්නම්. මම දැන් දාන්නේ විශාල ප්‍රමාණයක් මම හදලා ඉවරයි. මම මේකට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය සහ ජලීය කලාපය තුල අන්තර්ගත අයඩීන්ගේ සාන්ද්‍රණය හොයාගත්තා. මම ආන්නේ උෂ්ණත්වයේ නියත අවස්ථාවේදී නියත උෂ්ණත්වයේදී ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අතර ව්‍යාප්ති සංගමනය KD ව්‍යාප්ති සංගමනයේ සමාන ජල කලාපය තුල අයඩීන්ගේ සාන්ද්‍රණය ජලීය කලාපය තුල අයඩීන්ගේ සාන්ද්‍රණය බෙදීම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුල අයඩීන්ගේ සාන්ද්‍රණය ජලීය කලාපය තුල අයඩීන්ගේ සාන්ද්‍රණය 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුල අයඩීන්ගේ සාන්ද්‍රණය 0.05යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. දැන් අවසාන වශයෙන් KD සඳහා ලැබෙනාගේ 2යි කියලා. මේ තේරුම තමයි ජලයට සාපේක්ෂව කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුල අයඩීන් දියවන සාන්ද්‍රණය දෙගුණයකට ආසන්න ප්‍රමාණයක්. මොකද සාපේක්ෂව දෙගුණයක අගයක් කියලා ජලයට වඩා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වලට වඩා ජලය තුල දියවලා තියෙන ප්‍රමාණය දෙගුණයක ප්‍රමාණයක්. අපි පස්වෙනි ගැටලුවට 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල ජලීය ඇමෝනියා ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 40ක් සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඝන සෙන්ටිමීටර් 50 තවත් ජලය ඝන සෙන්ටිමීටර් 10ක් සමග මිශ්‍ර කර ගතික සමතුලිතතාවය ඇති වන තුරු පවත්වා ගන්න ලැබේ. එෙහිදී කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයෙන් ඝන සෙන්ටිමීටර් 10ක් උදාසීන කිරීමට 0.01යි ඝන ඩෙසිමීටරයට මවුල HCl ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 60ක් වැය වෙලා තියෙනවා. ඉතින් අහන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ ජලය අතර ඇමෝනියා වල ව්‍යාප්ති සංගමනය. අපි බලමු ගානේ පිළිතුර ලබා ගන්න ආකාරය. මේ ගානේදී අපි ඊටම සැලකිලිමත් භාවයක් දක්වන්න ඕන. මේ ගානේ තියෙන දත්තවල පොඩි හැඩරේ සාගත තත්ත්වයක් තියෙනවා.
දශමිකයි ඝන ඩෙසිමීටරයට මවුල ජලීය ඇමෝනියා ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර 40ක් සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඝන සෙන්ටිමීටර 50ක් තවත් ජලයේ ඝන සෙන්ටිමීටර 10ක් සමග මිශ්‍ර කරනවා කියලායි තියෙන්නේ. මේකෙදී සමහර ලබුන් මේ ගණන වැඩියට තේරුම් අරගෙන ජලය කලාපයේ තමයි ජලීය ඇමෝනියා ද්‍රාවණයේ තියෙන ජලයේ ඝන සෙන්ටිමීටර 40ක් පමණක් අන්තර්ගත වන බව වැඩියට වඩාගෙන ගාන හදන්නත් ඉඩ තියෙනවා. නමුත් මේ හොඳට තේරුම් ගන්න ආරම්භයේදී ඇමෝනියා දිය කරලා තියෙන ජලීය පද්ධතියක් මේ තියෙන්නේ. ජලය තුල ඇමෝනියා දිය කරලා තියෙන පද්ධතියක්. මේ තියෙන්නේ ජලීය ඇමෝනියා ද්‍රාවණය. ජලීය ඇමෝනියා ද්‍රාවණයේ සාන්ද්‍රණය ඉල තියෙනවා 0.1 ඝන ඩෙසිමීටරයක මවුල කියනවා. මේ ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 40ක්. දැන් ඉහත ගණන් වලට වඩා පොඩ්ඩක් ඒක වෙනසක් තියෙනවා. ආරම්භයේදී ජලීය ඇමෝනියා ද්‍රාවණයක් නිර්මාණය වෙලා තියෙනවා. මේකේ තේරුම පොඩ්ඩක් බලමු. මේකේ තේරුම තමයි ජලය නැමැති ද්‍රාවකය තුල ඝන සෙන්ටිමීටර 40ක ඇමෝනියා නැමැති ද්‍රාවකය දිය කරලා නිර්මාණය කරගත්ත සාන්ද්‍රණය 0.1ක් වන ඇමෝනියා වල ජලීය ද්‍රාවණයක් වේදී ජලයේ ඝන සෙන්ටිමීටර 40ක් තුල ඇමෝනියාහි මවුල යම් ප්‍රමාණයක් දිය කරලා නිර්මාණය කරගත්ත සාන්ද්‍රණය 0.1ක් වන ඇමෝනියා ද්‍රාවණය. මේ තේරුම තමයි ජලයේ ඝන සෙන්ටිමීටර ජලයේ කියන්නේ ද්‍රාවකය ජලයේ ඝන සෙන්ටිමීටර 1000ක් තුල අන්තර්ගත ඇමෝනියා මවුල සංඛ්‍යාව 0.1යි. මෙහෙම තියෙන පද්ධතියක තමයි අපි වෙනම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් CCl4 හි ඝන සෙන්ටිමීටර 50 සහ තවත් වෙනම ජලයේ ඝන සෙන්ටිමීටර 10ක් ඇතුළත් කරන්නේ. නම් අන්තර්ගත කරන්නේ. හොඳට බලන්න ඕනේ. ටිකක් මෙතන තියෙනවා ජලය වෙනම යොදලා තියෙනවා ඝන සෙන්ටිමීටර 10ක්. ආරම්භයේදී ජලීය ඇමෝනියා තුල ජලයේ ඝන සෙන්ටිමීටර 40ක් අන්තර්ගත වුණා. වෙනම යොදනවද ජලයේ ඝන සෙන්ටිමීටර 10ක් සමග මේ තුන් දෙනා මිශ්‍ර වුණාට පස්සේ සමස්ත පද්ධතිය තුල පවතින ජල පරිමාව ඝන සෙන්ටිමීටර 50ක් බවට පත් වෙනවා. අපි ජලීය ඇමෝනියා ද්‍රාවණය තුල ජලයේ ඝන සෙන්ටිමීටර 40ක් පවතුණා. වෙනම ජලයේ ඝන සෙන්ටිමීටර 10ක් යොදලා තියෙනවා. ඒ නිසා ජල පරිමාව ඝන සෙන්ටිමීටර 50යි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වෙනම යොදලා තියෙනවා ඝන සෙන්ටිමීටර 50ක්. එම ද්‍රාවකයේ වෙනම යොදලා තියෙන නිසා එතන ඝන සෙන්ටිමීටර 50ක් කොහොමද වෙනවා. ඒ අමෝනියාට පුළුවන් ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන කලාප දෙක හරහාම ව්‍යාප්ත වෙලා ගතික සමතුලිත අවස්ථාවටපත් වෙනවා. ඔන්න මේ ආකාරයෙන් තමයි ගාන අපිට විසඳීම ආරම්භ කරන්න පටන් ගන්න. දැන් අපිට මේ කලාප දෙක පුරාවටම ව්‍යාප්ත වුණු ඇමෝනියා මවුල සංඛ්‍යාව කියලා කියන්නේ ආරම්භයේදී තිබුණු ඇමෝනියා මවුල සංඛ්‍යාව. අපිට ආරම්භයේදී තිබුණු ඇමෝනියා වල සාන්ද්‍රණය දීලා තියෙනවා. එමගින් මේ සමස්ත පද්ධතිය තුල අන්තර්ගත ඇමෝනියා මවුල සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. එම ඇමෝනියා මවුල ප්‍රමාණය තමයි මේ කලාප දෙක පුරාවටම ව්‍යාප්ත වෙන්නේ. ආරම්භක ඇමෝනියා මවුල සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන්. ආරම්භක ඇමෝනියා මවුල සංඛ්‍යාව. ආරම්භක ජලීය ඇමෝනියා ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.1යි. කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක් තුල. ඝන සෙන්ටිමීටර 1000ක් තුල අන්තර්ගත මවුල සංඛ්‍යාව 0.1යි. එයින් ඝන සෙන්ටිමීටර 40ක් තමයි පාවිච්චි කරන්නේ. ඒකට කැන්සල් වෙලා මවුල සංඛ්‍යාව වෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල කියන්නේ. මේ තමයි ආරම්භක ඇමෝනියා මවුල සංඛ්‍යාව. 4 වැඩි කිරීම 10 ඍණ 3යි. ඒ 4 වැඩි කිරීම 10 ඍණ 3ක මවුල සංඛ්‍යාව තමයි මේ කලාප දෙක පුරාවටම යක්ත වෙන්නේ. මේව සමතුලිත අවස්ථාවටපත් වුණු පද්ධතියේ ඊගාවට කරලා දෙන දේ තමයි මේ සමතුලිත අවස්ථාවටපත් වුණු පද්ධතියේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයෙන් CCl4 කලාපයෙන් වෙනම ඝන සෙන්ටිමීටර එළියරන් තියෙනවා ඝන සෙන්ටිමීටර 10ක ප්‍රමාණයක්. ඒ ඝන සෙන්ටිමීටර 10 උදාසීන කිරීම සඳහා වෙනම අනුමානයක් කරලා දෙනවා. 0.01යි 0.01යි HCl ද්‍රාවණයක් සමග ඩෙසිමීටර මවුල HCl ද්‍රාවණයක් සමග අනුමානයක් කරුවාම 0.01යි ඝන ඩෙසිමීටර මවුල HCl ද්‍රාවණයක් සමග අනුමානයක් කරුවාම එයින් ඝන සෙන්ටිමීටර 60ක ප්‍රමාණයක් ලැබලා තියෙනවා. මේකද අපිට හොයාගන්න පුළුවන් ආරම්භයේදී යෙද සමස්ත ඇමෝනියා මවුල සංඛ්‍යාව 4 වැඩි කිරීම 10ට 3යි. සමතුලිත අවස්ථාවටපත් වුණාට පස්සේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයේ තුලට ගමන් කරපු ඇමෝනියා මවුල සංඛ්‍යාව හොයාගත්තොත්
ආරම්භක අවස්ථාවේදී යොදපු මුළු ඇමෝනියා මෝල් සංඛ්‍යාවෙන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයට ගිය ඇමෝනියා මෝල් සංඛ්‍යාව අඩු කෙරුවොත් අපිට පුළුවන් තවදුරටත් ජලයේ කලාපය තුළ ඉතිරිව පවතින ඇමෝනියා මෝල් සංඛ්‍යාව හොයාගන්න. ඒ සඳහා අපිට කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුළ සිදුවන අනුමාපන ක්‍රියාවලිය විතරයි දීලා තියෙන්නේ. එයින් අපිට හොයන්න පුළුවන් මේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුළ තියෙන ඇමෝනියා ප්‍රතික්‍රියා කරන HCl සමග. ඒ ප්‍රතික්‍රියාව මෙහෙමයි. ඇමෝනියා HCl සමග ප්‍රතික්‍රියා කරුවහම ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන සංයුතිය තමයි ලැබෙන්නේ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ එකට එක යන මවුල් අනුපාතය. ඒකේ වැරදලා තියෙන HCl මවුල් සංඛ්‍යාව. වැයු HCl මවුල සංඛ්‍යාව. ඝන සෙන්ටිමීටර් 1000ක් තුල අන්තර්ගත මවුල සංඛ්‍යාව 0.01ක් වන HCl ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 60ක් තමයි වැරදලා තියෙන්නේ. එතකොට මෙතන මවුල 6 වැඩි කිරීම 10 ඍණ 4යි කියන්නේ. එතකොට අපිට පැහැදිලි වෙනවා ඝන සෙන්ටිමීටර් 10ක් තුල අන්තර්ගත ඇමෝනියා මවුල සංඛ්‍යාවත් ඕකමයි කියන්නේ. මොකද ඇමෝනියා HCl අනුපාතය එකට එකක් නිසා. CCl4 මේක යන්න CCl4 ඝන සෙන්ටිමීටර් 10ක් තුල ඇමෝනියා මවුල ඇමෝනියා මවුල සංඛ්‍යාව වෙනවා 6 වැඩි කිරීම 10 ඍණ 4යි. මොකද වැය වෙච්ච HCl මවුල සංඛ්‍යාවම තමයි ඇමෝනියා මවුල සංඛ්‍යාව වශයෙන් ඉන්නේ. දැන් මෙතන අපි දැනගන්න ඕන මේ අනුමාපන ක්‍රියාවලියට අපි භාවිත කරේ ඝන සෙන්ටිමීටර් 10ක ප්‍රමාණය. නමුත් අපිට සිද්ධ වෙනවා ඝන සෙන්ටිමීටර් 50ක් පුරාවට ව්‍යාප්ත වූ ඇමෝනියා මවුල සංඛ්‍යාව හොයාගන්න. මොකද මේ කලාප දෙක පුරාවටම ව්‍යාප්ත වෙච්ච මවුල සංඛ්‍යාව අපි දන්නේ. එයින් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයට ව්‍යාප්ත වූ ඇමෝනියා මවුල සංඛ්‍යාව සමස්තක ප්‍රමාණය හොයාගත්තොත් මුළු ප්‍රමාණයෙන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුළ තියෙන ඇමෝනියා මවුල සංඛ්‍යාව අඩු කරුවොත් ජලයේ කලාපය තුළ තියෙන ඇමෝනියා මවුල සංඛ්‍යාව සොයා ගැනීමට හැකියාවක් තියෙනවා. දැන් 10ක් තුළ තියෙන ප්‍රමාණය දන්නවනේ ඇමෝනියා. එයින් මට හොයන්න පුළුවන් CCl4 ඝන සෙන්ටිමීටර් 50ක් තුළ තියෙන ඇමෝනියා මවුල සංඛ්‍යාව හොයා ගැනීමට හැකියාවක් තියෙනවා. ඝන සෙන්ටිමීටර් 10ක 10 කියන ප්‍රමාණය 6 වැඩි කිරීම 10 ඍණ 4 නම් ඝන සෙන්ටිමීටර් 50ක් තුළ තියෙන ප්‍රමාණය. එතනින් එනවා 30 වැඩි කිරීම 10 ඍණ 4යි. ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ප්‍රමාණයක් කියලා. මේ තමයි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල තියෙන මවුල සංඛ්‍යාව. දැන් හොයාගන්න පුළුවන් අපිට කෙලින්ම CCl4 තුල ඇමෝනියා සාන්ද්‍රණයත් කෙලින්ම හොයාගන්න පුළුවන්. එතකොට මේ වරන්නත් පුළුවන්. දැන් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඝන සෙන්ටිමීටර් 50ක් තුල තියෙන ඇමෝනියා මවුල සංඛ්‍යාව මේ දීලා තියෙනවා. 3 වැඩි කිරීම 13ක් කරනවා අපිට ඇවිල්ලා තියෙන්නේ. මුළු ගාන 4 වැඩි කිරීම 13යි. දැන් මට හොයන්න පුළුවන් ජලය ඝන සෙන්ටිමීටර් 50 තුල ඇති ඇමෝනියා මවුල සංඛ්‍යාව. ආරම්භයේ යොදපු මුළු ඇමෝනියා මවුල සංඛ්‍යාව 4 වැඩි කිරීම 13යි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපයේ තුල පවතින මවුල සංඛ්‍යාව 3 වැඩි කිරීම 13. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල ප්‍රමාණයක් ජලයේ කලාපය තුල ව්‍යාප්තව පවතී. මම දැන් කලාප දෙක පුරාවටම තියෙන ඇමෝනියාහි මවුල සංඛ්‍යාව හොයාගත්තා. මේ උෂ්ණත්වයේ ඊටවදින අවස්ථාවේදී KD අපි අපෙන් අහනවා ජලය සහ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අතර ඇමෝනියාව ව්‍යාප්ත සංගුණකය. ඇමෝනියා වල සාන්ද්‍රණය ජලයේ කලාපය බෙදීම ඇමෝනියා වල සාන්ද්‍රණය කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කලාපය තුල. ඒක වල එක ඍජුව වෙන උලන් ඒ සමගාමීව සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 10ක් තුලාන්තර ප්‍රමාණය. ඇමෝනියා ජලය වෙනදී ඝන සෙන්ටිමීටර් 50යි. ඝන සෙන්ටිමීටර් 50ක් තුල අන්තර්ගත ප්‍රමාණය 1 වැඩි කිරීම 10 වෙන තුන සාන්ද්‍රණය කියන්නේ 10ක් තුල තියෙන ප්‍රමාණය. බෙදීම කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල ඝන සෙන්ටිමීටර් 50ක් තියෙනවා. ඝන සෙන්ටිමීටර් 50ක් තුල තියෙන ප්‍රමාණය 3 වැඩි කිරීම 10 වෙන තුනක් ඝන සාන්ද්‍රණය කියන්නේ 10ක් තුල තියෙන ප්‍රමාණය. මෙතන පොදු පදයේ කපලා ගියාට පස්සේ පැහැදිලිවම ඇමෝනියා ජලය සහ CCl4 අතර ඇමෝනියාහි ව්‍යාප්ත සංගුණකයේ දත්ත සුළු කරලා ගත්තාම අවසාන වශයෙන් උත්තරේ එක වෙදීම 3යි කියලා ලැබෙනවා. ඒ කියන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් තුල
ජලයට වඩා ඇමෝනියා 3 ගුණයකින් දිවෙන බව මෙම දත්තමකින් සනාථ වෙනවා. ද්‍රාවක විස්තර. ද්‍රාවක විස්තර. ද්‍රාවක විස්තරණය කියන කොටස රසායන විද්‍යාත්මක අධ්‍යයනය කරන්න කලින් ඒ ගැන පොඩ්ඩක් ප්‍රායෝගික සංසිද්ධියක් සලකලා බලමු. අපි හිතමු ජලීය පද්ධතිය. ජලය නැමැති ද්‍රාවකය කැපිටල් A නැමැති රසායන ද්‍රව්‍යයෙන් මිශ්‍රලා තියෙනවා කියන්නේ කැපිටල් A කියන රසායනිකයේ ජලය තුල දියවෙලා ජලීය කලාපයක් තුල කැපිටල් A දියවන ආකාරයේ පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා. අපිට අවශ්‍යයි මේ ජලය පානීය ජලය බවට පත් කිරීම සඳහා කැපිටල් A කියන රසායනිකය මේ ජල පද්ධතියෙන් ඉවත් කරනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ ජලය කලාපයෙන් මේ කැපිටල් A කියන රසායනික ඉවත් කිරීම සඳහා අපිට භාවිත කරන්න පුළුවන් මෙන්න මේ වගේ රසායනික ක්‍රියාවලියක්. දැන් මේක බලමු. අපි බලමු කැපිටල් A නැමැති රසායනිකය ජලයට වඩා ඉතා හොඳින් දියවන තවත් රසායනිකයක් තියෙනවා කියලා X නැමැති ද්‍රාවකය තුල කැපිටල් A නැමැති මේ විෂ රසායනිකයක ඉතා හොඳින් දියවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ X නැමැති ද්‍රාවකය ජලය සමග මිශ්‍ර වීමක් සිදු වෙන්නේ නැහැ. X නැමැති ද්‍රාවකයේ ජලය සමග ස්තර දෙකකට වෙන්වීම පමණයි සිද්ධ වෙන්නේ. අන්න ඒ ආකාරයෙන් අපිට අවශ්‍ය නම් ජලය තුල පවතින කැපිටල් A නැමැති මේ රසායනික ඉවත් කරගන්න ජලය සමග මිශ්‍ර වීමක් සිදු නොවන නමුත් ජලය සමග ස්පර්ශ වීමක් සිදුවන වෙනත් X නැමැති ද්‍රාවකයක් යෙදීම සිදු කළොත් මේ කැපිටල් A කියන රසායනිකය ජලයට වඩා එම X නැමැති ද්‍රාවකය තුළ ඉතා හොඳින් දිවෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් ලබා ගන්න පුළුවන් නේද? එන්න එතකොට ජලය කලාපයෙන් මේ ජලය තුළ කැපිටල් A යම් ප්‍රමාණයක් දේවල් තිබ්බා. උදාහරණයක් දෙන්න ගමු මවුල 30ක ප්‍රමාණයක් කියලා තිබ්බා කියන්නේ. මේ ජල කලාපය තුළ දෙවීමක් සිදු නොවන X නැමැති රසායනිකයක් වෙනම දැම්මොත් X නැමැති ද්‍රාවකයක් දැම්මොත් මේ කලාප දෙක දෙවීම සඳහා මේ දෙවෙනි කැපිටල් A නැමැති රසායනිකයේ ජල කලාපයට වඩා X නැමැති රසායනිකය තුළ ඉතා හොඳින් දිවෙනවා නම් ජල කලාපය තුළ තියෙන කැපිටල් A මේ ස්පර්ශව පවතින X නැමැති ද්‍රාවකයට ගමන් කිරීමක් සිදු වෙනවා. ඒ ගමන් කිරීම හරහා නැවත ජල කලාපයට පැමිණෙන ආකාරයෙන් ගතික සංයුක්ත අවස්ථාවට පත්වීම සිදුවන විටදී ජලයට වඩා X නැමැති ද්‍රාවකය තුළ කැපිටල් A රසායනිකය ඉතා හොඳින් දිවෙනවා නම් අර ආරම්භයේ ජල කලාපයේ තිබ්බ මවල තියෙන යම් කිසි ප්‍රමාණයක් වැඩි ප්‍රතිශතයක් 50කට වඩා වැඩි ප්‍රමාණයක් උදාහරණයක් වශයෙන් මවල 20ක් කියලා මවල 20ක් සහ මවල 10ක් දිවන ආකාරයෙන් සම්පූර්ණ අවස්ථාවකට පත් වෙනවා නම් අපිට බේරෙන කුඩියක් පාවිච්චි කරලා මේ X නැමැති රසායනික ඉවත් කළොත් ජල කලාපයේ තුල අන්තර්ගත කැපිටල් A ගේ මවල සංඛ්‍යාව ආරම්භයේ තුල මවල 10 සිට මවල 10 දක්වා නැවත අඩු කරගන්න පුළුවන්. අපි මේ X නැමැති රසායනික ඉවත් කිරීම හරහා තවදුරටත් X නැමැති රසායනික යොදලා ඉතා හොඳින් සොලවලා ජල කලාපයේ තුල දැනන විදිහට වෙලා තියෙන නන සෙන්ටිමීටර් 10 තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ආකාරයට යම් ද්‍රාවකයක් තුල වෙලා තියෙනකොට එම ද්‍රාව්‍ය ඉවත් කිරීමට අවශ්‍ය නම් අදාළ ද්‍රාවකයේ සමග ස්පර්ශව පවතින වෙනත් ද්‍රාවකයක් භාවිතා කරලා අදාළ ද්‍රාව්‍ය ඉතා හොඳින් දියවන වෙනත් ද්‍රාවකයක් පාවිච්චි කරලා මේ ද්‍රාව්‍ය නැත්නම් විෂ රසායනිකයක් ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ක්‍රමවේදයට අපි කියනවා ළමයි ද්‍රාවක නිස්සාරණය කියලා. ඒක අපි වගබලා ගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. යම් රසායනිකයකින් යම් ද්‍රාවකයකින් යම් රසායනිකයක් ඉවත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු වන ආකාරයේ ද්‍රාවකයක් තෝරා ගැනීමේදී අපි සැලකීමක් යොදු කරනු තමයි අපි නෝ කැපිටල් A නැමැති ද්‍රාවකයේ තුල X නැමැති ද්‍රාවකයේ තුල කැපිටල් A නැමැති ද්‍රාවකයක් දියවලා තියෙන අවස්ථාව මට අවශ්‍ය වුණොත් X නැමැති ද්‍රාවකයෙන් මේ කැපිටල් A නැමැති ද්‍රාවකය විතර ගන්න වත් කරගන්න මම තවත් ද්‍රාවකයක් තෝරා ගන්න ඕන මේ මිශ්‍රණය සමග ගතික සංයුක්ත අවස්ථාවට පවත්වා ගැනීම සඳහා කැපිටල් A නැමැති ද්‍රාව්‍ය ඉතා හොඳින් X ට වඩා දියවන X සමග දියවීමක් සිදු නොවන ස්තර දෙකකට වෙන්වන වෙනත් ඉතා හොඳ ද්‍රාවක. අපි හිතමු Y නැමැති ද්‍රාවකයක්
මෙන්න ඒක එක්ස්ටර්නල් ද්‍රාවකය, මෙන්න මයිනස් ද්‍රාවකය. මේ කලාප දෙක පුරාවටම කැපිටල් A ව්‍යාප්ත වෙනවා. x + r so y නම් ද්‍රාවකය තුළ කැපිටල් A ඉතා හොඳින් දියවීම සිදු වේ යුතුයි. එවිට අපේ අදාළ ද්‍රාවකය මේ A යමත ද්‍රාවකය ස්ථානනය කර ගැනීම සඳහා අදාළ ද්‍රාවකය තෝරා ගැනීමේදී ආරම්භක ද්‍රාවකයට වඩා මෙම ද්‍රාවකය ඉතා හොඳින් දියවන ආරම්භක ද්‍රාවකය සමග ස්පර්ශව පමණක් පවතින ද්‍රාවකයක් ලෙස තමයි එම ද්‍රාවකය තෝරා ගන්න අවශ්‍යයි. ඒකම තමයි ද්‍රාවක නිස්සාරණයේ මූලික સિદ્ધාන්තය මම කියලා දුන්නා. මම ඊගා වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ද්‍රාවක නිස්සාරණයේ මම ටිකක් පැහැදිලි කිරීමක් ඉදි කරලා ද්‍රාවක නිස්සාරණය ආශ්‍රිතව තියෙන ඉතා සුළු මට්ටමේ ගැටලු කීපයක් විසඳන්න. ඒකම විභාග ප්‍රශ්න වලට අපි ලෑස්ති වෙන්න ඕන. සම ඔයගොල්ලන්ට මේ බත්තලිය නැත්නම් මේ වීඩියෝ එක නරඹලා ලබාගත් තොරතුරු අනුව හොඳින් ඒක අධ්‍යයනය කරලා ද්‍රාවක නිස්සාරණය කොටසත් අධ්‍යයනය කරලා ඔයගොල්ලන්ට පුළුවන් 2004 ඒ වගේම 2011 ඒ වගේම 2012 වැනි විභාග වලට ඇවිල්ලා තියෙන සමජාතීය කලාව සම්බන්ධතාවය ගැටලු විසඳලා බලන්න. මොකද මම ඊගා වීඩියෝ එකේ බලාපොරොත්තු වෙනවා මෙම ගැටලු සාකච්ඡා කරලා ඒක විසඳුම් ලබා ගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්න. මම මේ අවසරව තෝරා ගැනීමේ ක්‍රමවේදය තමයි දැනට සමජාතීය කලාව සම්බන්ධතාවය ආශ්‍රිතව ලැබිලා තියෙන ගැටලු වලදී මම සරල ගැටලු වලට ඉඳන් ක්‍රමානුකූලව සංකීර්ණ ගැටලු දක්වා තමයි සාකච්ඡා කරන්නේ. එක් අවුරුද්දකදී ලැබුණු ගැටලු අපි සාපේක්ෂ වශයෙන් සැලකුවොත් සරල අවස්ථාවේ සිට සංකීර්ණ අවස්ථාවක් දක්වා යාමේදී අපිට මුලින්ම ඉස්සරහට සිදුවන ගැටලු තමයි 2004 2011 2012 මේ ගැටලු විසඳලා ලබා ගන්න අධ්‍යයනයේ සමග ඉතින් ගියාට සංකීර්ණ අවස්ථාවට ක්‍රමානුකූලව මේ ගැටලු විසඳීම සිදු කරනවා.